අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසන් වනේ පවත්වන 242 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා නත්ථි තිනිසාය තරස්සු ඕඝං කාමේ පහාය විරතෝ කතාහි තණ්හක්කයන් නත්තමභාබි පස්සාති. ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඊයේ අපේ ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ මතක් කරගත්ත විදිහට මේ භාවනා වැඩසටහනට මාතෘකාවක් වශයෙන් තබාගෙන තියෙන්නේ සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ එන උපසීව සූත්‍රය. දැන් සුත්ත නිපාතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ කුද්දක නිකායේ. දැන් ඔය ධම්මපදයේ හැම තියෙන කුද්දක නිකායේ. ඉතින් ඒ බුදුරජාන් වහන්සේගේ අතිශය ඒ බුද්ධ කාලයේම දේශිත දේශනාවන් රැසක් අන්තර්ගත පොතක් වශයෙන් බොහෝම ප්‍රඥාවන්තයින්ගේ එහෙමත් නැත්නම් පසු කාලීනව පහළ වෙච්ච පඬිතයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච පොතක් තමයි මේ සුත්ත නිපාතය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේමත් මේ පාරායන වග්ගයේ එන ගාථාවන් නැත්නම් ඒ සූත්‍ර පසු කාලේ බුදුහාමුදුරුවමත් උදාහරණෙන් නැවත නැවත පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් එතම් භික්ෂුන් වහන්සේලා තමන් අතර ඇති කරගන්නා යම් යම් සාකච්ඡාවලදී අන්න අහවල් තැන භාග්‍යතුන් වහන්සේ අන්න පාරායන වග්ගයේ මෙන්න මෙතන මෙන්න මෙහෙම ගාතාවක් කියලා තියෙනවා. මොකද්ද මේකට දෙන අර්ථකථනය කියලා එහෙම තමයි ඔය මජ්ජේ සූත්‍රය එහෙම සංග්‍රහ වෙලා තියෙන්නේ. දැන් තවත් අවස්ථාවල බුදුහාමුදුරුවම කියනවා මෙන්න මෙතන මම මෙන්න මේ පාරායන වග්ගයේ මෙන්න මේ ගාතාවෙන් කිව්වේ මෙන්න මේ අදහසයි කියලා පස්සේ වෙනත් අවස්ථාවකදී කලින් අවස්ථාවලේ පාරායන වග්ගයේ දේශනා කරපු ගාතාවන් බුදුරජාන් වහන්සේමත් පාවිච්චි කරලා තියෙනවා. විස්තර කරලා දීලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේක ටිකක් ගම්භීර අර්ථ තියෙන එහෙම නැත්නම් මුල් බුදු සමයට අයිති දේශනා මාලාවක් කියලා අවිවාදයෙන් පිළිගන්න සිරිතක් තියෙනවා. සුත්ත නිපාතය කියලා කිව්වහම. දැන් ඒක තමයි ඇත්තටම ඔය මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය ඔක්කොම ඒ අපි දැනට බොහෝම අපේ මේ අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ අපිට බොහොම හුරු පුරුදු ඒ සූත්‍ර ටික පවා තියෙන්නේ සුත්ත නිපාතේ. දැන් ඒකේ එන එක සූත්‍රයක් තමයි මේ උපසීව සූත්‍රය කියන්නේ. ඉතින් මේකේ කෙටියෙන් අපි මේකේ නිදාණය මතක් කරගත්තොත් එදා බාවාරි කියලා බ්‍රාහ්මණ පඬිතෙක් එතුමා සතුව බොහොම ඒ කියන්නේ අවුරුදු 120ක් වයස ඇති බ්‍රාහ්මණ පඬිතෙක් එතුමාගේ ගෝල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට ඒ බාවාරි බ්‍රාහ්මණතුමා ගිහිල්ලා කියනවා අන්න බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේව හම්බ වෙලා මනසින් ප්‍රශ්න විමසන්න. එතකොට සැබෑ බුදු කෙනෙක් නම් ඊට පස්සේ මේ අහන මේ ගැඹුරු ප්‍රශ්නවලට උන්වහන්සේ වචනයෙන් උත්තර දෙවි, පිළිතුරු දෙවි. එතකොට දැන් මේගොල්ලෝ අහනවා මනසින් බුදුරයන් වහන්සේ බුදු නුවණින් ඒ අහන දේ දැකලා පිළිතුරු දෙනවා. ඉතින් මේ විදිහට ආපු උපසීව මානවකයාට තමයි දැන් බුදුරයන් වහන්සේ සාකච්ඡාවත් ආරම්භ කරලා තියෙන්නේ. විවිධාකාර මේ මානවකයෝ කීප දෙනෙක්ම එනවා මේ විදිහට බොහොම ඈත ඉඳන් බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. ඊට පස්සේ දැන් ඔන්න උපසීව කියන මානවකයාගේ අවස්ථාව තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් එතුමා අහන ප්‍රශ්නය ඍජුවම සෑහෙන්න ඒ කියන්නේ දහමක් ගැන එහෙම නැත්නම් නිවනක් ගැන සංසාරයෙන් එතර වීමක් ගැන උවමනාවක් සහිත කෙනෙක් බව හොඳටම තේරෙනවා. දැන් ඒ උවමනාවත් සහිත පමණක් නෙමෙයි ඊටත් එහා ගිහිල්ලා මේ සඳහා යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කළ යුතුයි. ඒ ක්‍රමවේදයක් යම් පමණකට වැටහිච්ච බවකුත් තේරෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ උපසීව මානවක කියන්නේත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දැන් බ්‍රාහ්මණ පඬිවරයෙක්ගේ ගෝල නමක් වුණාම එතුමාත් සෑහෙන පාණ්ඩිත්වයක් තියෙන කෙනෙක්, සෑහෙන නුවණක් තියෙන කෙනෙක්. ඉතින් අපිට කියන්න පුළුවන් සරල වශයෙන් ධ්‍යාන අභිඥා සහිත කෙනෙක් කියලා. දැන් එතකොට එතුමා අහන ප්‍රශ්නේදී අහන්නේ ආරම්මනම් බ්‍රෝහි සමන්ත චක්කු යං නිසිතෝ ඕගමිමං තරිය. යම්කිසි ආරම්මණයක් මට පාවිච්චි කළා මෙන්න මේ සංසාර ඕඝය තරණය කරන්න පුළුවන් නම් අන්න ඒ බඳු අරමුණක් මට කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේ.
සමන්ත චක්කු කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේට කියන තවත් නමක්. එතකොට මේ අහන ප්‍රශ්නේම අපිට තේරෙනවා කෙලින්ම එල්ල කළමයි අහන්නේ. වෙන වෙන දේවල් මොකක්වත් කතා කරන්නේ නැහැ. එල්ල කළම ප්‍රශ්නය අහනවා. දැන් බුදුරජාන් වහන්සේ දෙන උත්තරයත් එකාතකින් බැලුවාම ආධුනික යෝගාචරයෙකුට හිතා ගන්න බැරි උත්තරයක් තමයි දෙන්නේ. ඒ නිසා ඊයේත් ලොකු සාන්නන්සේ මතක් කළා මේ උත්තරයෙන් අපි කෙලින්ම දැන් මේ වැඩසටහන පටන් ගත්තාම ආධුනික පිරිස සෑහෙන අපහසුතාවයටපත් වෙනවා. කොහොමද මේ කතා කරන දේ එකපාරට මම තේරුම් ගන්නෙ. එතකොට ඒකතකින් අසාධාරණයි කියන්නත් පුළුවන්. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරට පිවිසෙන්න කලින් මට හිතුණා වෙනත් සූත්‍රයක් ඇසුරු කළා පොඩ්ඩක් මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරට පිවිසෙන්න. එහෙම නැත්නම් අපිට ටිකක් අමාරුයි මෙන්න මේ බඳු පිළිතුරක් කොහොමද මේ අහන ප්‍රශ්නෙට ගැලපෙන්නේ කියලාවත් හිතා ගන්න අමාරුයි. ඒ නිසා මම පොඩ්ඩක් යනවා මේ සූත්‍රයෙන් බැහැරව අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තැනක් පෙන්නන තවත් සූත්‍රයකට. ඒ සූත්‍රේ නම සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රයෙන් ඇත්තටම මමම මේ භාවනා වැඩසටහනක් කරා 232 වන භාවනා වැඩසටහන. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ දේශනා මාලාවට සමන් දෙන්න පුළුවන්. ඉතින් මේ දේශනා මාලාවේදී ඉදිරිපත් කරා මට හිතන මතක විදිහට දවස් 10ක වැඩසටහනක්. ඒ වැඩසටහනේ ඉදිරිපත් කරපු ඒ එක සිද්ධාන්තයක සාරාංශයක් විතරයි දැන් මම ඉදිරිපත් කරන්නේ. මොකද අද මේක පැයෙන් සියල්ල හැකියපමණින් සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා මම පොඩි සාරාංශයක් ගන්නවා මේ සූත්‍ර දේශනාවෙන් මේ සූත්‍රයට පිවිසීමක් වශයෙන් මූලාරම්භයක් වශයෙන්. දැන් මේ සූත්‍රයේදී මම මේ කියන්නේ සලායතන විභංග සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සෙයින්ගේ සියලු සත්වයින්ගේම හිත හැසිරෙන ආකාර 36ක් තියෙනවා කියලා. දැන් හිතන්න මේ බුදුරජාන් වහන්සේ සියලු සත්වයන් දැකලා තමන්ගේ ਸਰවඥතා ඥාණයෙන් දැකලා ඒ සියලු දෙනාගේ මනස හැසිරෙන රටා 36ක් දැකලා දේශනාවක් කරනවා. චත්තිංස මේ සත්ත්ව කියලා ඒ කියන්නේ 36 ආකාර වූ සත්වයින්ගේ හැසිරීම, සිත්වල හැසිරීම කියලා තමයි දේශනා කරන්නේ. දැන් ඒක එක අතකින් අපිට තේරුම් ගන්න අපහසු නෑ. මුලින්ම පෙන්වන්නේ ගේහසිත සොම්නස් 6ක් ගැන. දැන් ඇහෙන් රූප බලලා සතුටු වෙන්න පුළුවන්. එතකොට ඒ රූපය ඔස්සේ සතුටු වෙන අපේ හිතක් තියෙනවා. ඊළඟට කනෙන් සද්ද අහලා සතුටු වෙන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ බලලා සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. දිවෙන් රස බලලා සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට කයෙන් යම් යම් ස්පර්ශයන් ලැබලා සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. මනසින් යම් යම් දේවල් හිතලා සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. අපිට මේක පැහැදිලි. ඉතින් අපි ඒව ඔස්සේ හිතන ගතිය, ඒ දැකපු රූප ඔස්සේ හිතන ගතිය, අහපු සද්ද ඔස්සේ හිතන ගතිය, දිවට දැනිච්ච රසයන් ඔස්සේ හිතන ගතිය, නාසයට දැනිච්ච ගඳ සුවඳ ඔස්සේ හිතන ගතිය, ඊළඟට කයට දැනිච්ච ස්පර්ශයන් ඔස්සේ හිතන ගතිය, හිතටම ආපු යම් යම් අරමුණු ඔස්සේ හිතන ගතිය. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕක තමයි. දැන් මේකේ මේවා ගැන යම් සතුටක් ඇති වෙනවා නම් ඒකට කියනවා ගේහසිත සෝමනස්සයක් කියලා. ගෘහාශ්‍රිත සතුටක්. අපි කැමති රූප බලනවා. අපි තුමුන් අපි රූප වහින ඉදිරියේ වාඩි වෙලා පුළුවන් තරම් ලස්සනම ටෙලි නාට්‍යයක් බලනවා. එතනින් හරි සතුටුයි. ගේහසිත සොම්නසක් තියෙනවා. සතුටක් තියෙනවා. ගෘහාශ්‍රිත සතුටක්. එහෙම නැත්නම් අපි කැමැතිම ගායකයෙක්ගේ ගායිකාවක්ගේ සින්දුවක් අහනවා. ගෘහාශ්‍රිත සතුටක් තියෙනවා. ඒ වගේ නාසයෙන් අපි කැමැති දෙයක් ආග්‍රහණය කරනවා. අන්න සතුටක් තියෙනවා. දිවෙන් අපි කැමැතිම ආහාරයක් අනුභව කරනවා. ඒතර සතුටක් තියෙනවා. කයෙන් අපි කැමැති ස්පර්ශයක් ලබනවා. අන්න සතුටක් තියෙනවා. අපි කරපු දෙයක්, කරන්න ඉන්න දෙයක්, කෙරෙන දෙයක් ගැන කල්පනා කරමින් ඉන්නවා. අන්න ගෘහාශ්‍රිත සතුටක් තියෙනවා. මේක අපි ඔන්න බුදුහාඳුරෝ කියන මෙන්න මේ වගේ 6 ආකාර වූ ගේහසිත සතුටක් තියෙනවා. ඒ වගේමයි ගේහසිත දොම්නස් 6කුත් තියෙනවා. ඉතින් මේ පිංගුතුන්ට කියනකොටම තේරෙවි මේකේ අනිත් පැත්ත ගත්තාම ඉතින් දොම්නස් පැත්තක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට අකමැති දේවල් දකින්න හම්බුනහම ඒ හරහා ඔන්න දුකක් ඇති වෙනවා. අකමැති දේවල් අහන්න හම්බුනහම ඒ හරහා දුකක් ඇති වෙනවා. නාසයෙන් අකමැති දේවල් ආග්‍රහණය කරන්න හම්බුනහම ඒ හරහා දුකක් ඇති වෙනවා. දිවෙන් අකමැති දේවල් රස විඳින්න සිද්ධ වුනහම අපි තුමුන්න කසායක් බොන්න හම්බ වෙනවා. දුකක් ඇති වෙනවා. ඒ වගේම අපි තුමු කයෙන් අපි අකමැති අනිටු දේවල් යම් ස්පර්ශයක් ලබන්න සිද්ධ වුනහම ඔන්න අපේ හිතට දුකක් ඇති වෙනවා. ඒ වගේම අපේ හිතටත් নানা ප්‍රකාර අරමුණු වෙනවා. අපි කැමැතිම අරමුණු පමණක් නෙමෙයි. ඒ යම් අරමුණක් අකමැති අරමුණක් කියලා හිතට වද දෙනකොට ඒ හරහා දුම්නසක් ඇති වෙනවා. ඉතින් අපිට කරගන්න බැරි වෙච්ච ඒවා ගැනත් ඔන්න දුම්නස් ඇති වෙනවා. අපි හිතමු ඔන්න පුංචි කාලේ අර සැපත ලබන්න බැරුණා, තරුණ කාලේ මේ සැපත ලබන්න බැරුණා.
යම් අපිට වෙච්ච විපත් ගැන කල්පනා කළා. ඉතින් ඔය වගේ අපිට මේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් දැනට විඳින්න හම් වෙච්ච අනිටු විපාක නිසාත් අතීතයේදී වෙච්ච අනිෂ්ට විපාක නිසාත් නැත්තම් අනාගතයේදී මෙහෙම වෙයි කියලාත් ඔන්න යම් දුම්නසක් පහල කරගන්න පුළුවන්. එතකොට අපිට කාටත් තේරෙනවා මේ ගෘහාශ්‍රිත දුම්නස් තියෙනවා. ඊට පස්සේ උපේක්ෂා පැත්තත් පෙන්ලා දෙනවා. උපේක්ෂාවත් හයක් තියෙනවලු. දැන් අපි රූපයක් දකිනවා. පස්සේ එක අපි ඔන්න ගමන් කරනවා. අපි ළඟ කවුදෝ වඩලා යනවා. අපි දන්න කෙනෙක් නෙමෙයි. එතන තියෙන ඔන්න මේ උපේක්ෂාවක්. සොම්නසකුත් නැහැ, සතුටකුත් නැහැ, දුම්නසකුත් නැහැ. උපේක්ෂාවක් තියෙන්නේ. ඒ වගේම අපේ කනෙන් සද්දයක් අහනවා. ඉතින් ඒක එච්චර දෙයක් නෙමෙයි. ඉතින් මම මේ බණ කියන්නේ සමහරට සොම්නසකුත් නෙමෙයි, දුම්නසකුත් නෙමෙයි උපේක්ෂාවක් වෙන්න පුළුවන් ඉතින්. නැත්තම් ඉතින් ඔහෙ මොන හරි සාමාන්‍ය දෙයක් කතා කරනවා අපිට එච්චර වැදගත් නැහැ. ඉතින් අපිට සොම්නසකුත් නැහැ, දුම්නසකුත් නැහැ, උපේක්ෂාවක් තියෙනවා. එහෙමත් නැත්තම් අපිට දිවට මොනවා හරි අර අපි දවලුත් කතා කරේ සුදු පාන් කන්න හම්බ වෙනකොට උපේක්ෂාවක් තියෙනවා. ඒකාකාරී. ඒ වගේමයි කයට සාමාන්‍ය ස්පර්ශයක් ලැබනකොට අපි තුමු ඇඳුමක් අපි ඇඳගෙන ඉන්නවා. ඒකෙන් ලොකු ඉතින් සතුටක් එන්නෙත් නැහැ, දුම්නසක් එන්නෙත් නැහැ. ඉතින් ඔය ඇඳුම ඇඟේ ඇතිලි තියෙනවා. එච්චරයි. ඉතින් තියෙන උපේක්ෂාවක්. හිතරත් ඉතින් নানা ප්‍රකාර අරමුණු වෙනවා. ඉතින් සාමාන්‍ය අරමුණු සමහර ගොඩක් අරමුණු තියෙනවා. ඒකෙන් උපේක්ෂාවක් එන්නේ. ඒතර මේ අරමුණ විනිවිද යාමක්, ගැඹුර දැකීමක්, විස්තර දැකීමක් ඒ මොකක්වත් නැහැ. මතු පිට මට්ටමේ තියෙන උපේක්ෂාවක් තියෙනවා. මේකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. එතකොට මෙන්න මේ ගේහසිත උපේක්ෂා හයකුත් තියෙනවා. දැන් අපිට තේරෙනවා ගේහසිත සොම්නස් හයක් තියෙනවා, ගේහසිත දුම්නස් හයක් තියෙනවා, ගේහසිත උපේක්ෂා හයක් තියෙනවා. ගෘහාශ්‍රිතයි මේ ඔක්කොම. අපේ ගෙවල් දොරවල් වලට අදාළයි. කාම ලෝකයට අදාළයි. දැන් ඕකෙම දුම්නස් මේ අපි හිතමු කෙනෙක් ඔන්න දැන් මේ පින්වතුන් සීල් සමාදන් වෙලා දැන් මේ අදි සීලයක් සක්වා උත්සාහයක් යොදනවා. ඉතින් ඒ මට්ටමේදී ඔන්න කෙනෙක් අපි තුමු භාවනාවක් වඩනවා. හිතමුකෝ අපි මේක හොඳට සාර්ථක වුණා. හොඳට දැන් හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙලා. දැන් ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කරලා දැන් එයා හොඳට මේ කය විනිවිද බලන්න උත්සාහන්ත වෙනවා. හට ගන්නා වේදනා දිහා හොඳට බලනවා. හට ගන්නා විවිධාකාර ධාතු ස්වභාවයන් දිහා හොඳට බලනවා. හට ගන්නා මනසේම චිත්ත ස්වභාවයන් දිහා හොඳට බලනවා. ඉතින් මේවෙන් හොඳට යාට දැන් වැටහෙනවා මේවා තියෙන අනිත්‍ය ස්වභාවය, කලින් නොතිබී හටගන්නා ආකාරය, ඒ මොහොතේදීම නැති වෙලා යන ආකාරය, මේකෙන් නිරන්තරයෙන් පෙළෙන ආකාරය, තමන්ගේ වශයෙහි පවත්වන්න බැරි ආකාරය, අර මෙතෙක් තමන් අවබෝධ කරගන්න හිටියේ යම් ප්‍රඥාවක් තිබුණා නම් දැන් තමන්ට තේරෙනවා හොඳට දැන් මේක අල්ලලා යනවා කියලා. අන්න බුදුහාඳුරෝ කියනවා මෙන්න මේක තමයි නෙක්ඛම්මසිත සොම්නසක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර අපි ඇහෙන් රූප බලලා කනෙන් ශබ්ද අහලා දිවෙන් රස බලලා ඔය අර සාමාන්‍යයේ ගෙවල් ඇසුරේ සාමාන්‍ය කාම භෝගීව ලැබපු සතුට නෙමෙයි මේ දැන් කියන්නේ. දැන් මෙතන තියෙන්නේ තනිකරම නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සොම්නසක්. එතකොට කෙනෙක් ප්‍රතිපදාවක් අනුගමනය කරනකොට මේ වගේ මනක් භාවනාවක් වඩනකොට ඔන්න වගේ සතුටක් එනවා. බුදුහාඳුරෝ කියනවා ඒක හරිම පුදුමාකාර සතුටක්. ඔද වැඩි යන සතුටක්, අමානුෂික සතුටක්. අමානුෂී රති හෝති පස්සතෝ දෙයබ්බයන් කියලා මේ ධම්මපදේ එනවා. ඒ තරම් මේ දේවල් වල හට ගන්නා ස්වභාවය, වෙනස් වෙලා යන ස්වභාවය, නැති වෙලා යන ස්වභාවය ඒක පවා දකිද්දී කෙනෙකුට පුදුමාකාර සතුටක් එන්න පුළුවන්. ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා නෙක්ඛම්මසිත සතුටක්, සොම්නසක් කියලා. දැන් තවත් කෙනෙක් ඉන්නවා. දැන් ඔයවා ඉතින් අහගෙන ඉන්නවා. ඉතින් එක්කෙනෙක් කල්පනා කරනවා අනේ කවදද මං ඒ වගේ සතුටක් ලබන්නේ? කවදද ඒ ආරයන් වහන්සේලා එළඹ වාසය කරපු ඒ කිසිම උපාදානයක් නොකරන කිසිම පීඩාවක් නැති කිසිම දෙයකින් පෙලෙන්නේ නැති මේ බඳු ආයතනයක් ඇසුරු කරමින් මං කවද්ද ඉන්නේ කියලාගේ හිතේ දුම්නසක් පහළ වෙන්නත් පුළුවන්. මොකද දැන් Tamanට තේරෙනවා යන පාර නම් හරි. හැබැයි තාම මට ඒ යන්න ඕන තැනට ළඟා වෙලා නැහැ. ඒ නිසා ඒ නොලබපු නිරාමිස ප්‍රීතියක් ගැන එයාගේ හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. මොකද තාම ලැබිලා නැහැ. ඒ බඳු යම්කිසි ආර්ය තත්වයක් හෝ යම්කිසි නෙක්කම් මේ නිරාමිස ප්‍රීතියක් හෝ තාම ලැබිලා නැහැ. නොලැබූ දේ ගැන එයාගේ හිතේ යම් දුම්නසක් පහළ වෙලා. ඒක කියනවා නෙක්ඛම්මසිත දෝමනස්සයක් කියලා. ඊළඟට තියෙනවා නෙක්ඛම්මසිත උපේක්ෂාවකුත්. දැන් මේ ඔක්කොම හය ආකාරයි. දැන් අර මේ ගෘහාශ්‍රිතේව හය ආකාරයෙන් තියෙනවා වගේ මේවත් ඔක්කොම හය ආකාරයෙන් එනවා. ඊළඟට උපේක්ෂාවකුත් තියෙනවා. හිතන්න අපිට හොඳට මේ අරමුණක් දිහා විනිවිද බලන්න පුළුවන්. එහෙන් රූපයක් දැකලා හොඳට හිත ගන්න පුළුවන් ඒකාග්‍රතාවයකට. බලලා ඒකේ තියෙන ත්‍රිලක්ෂණයක් මෙනෙහි කරලා හොඳට හිත අනිශ්චිත කරගන්න පුළුවන්.
හිත මොකකටවත් ඇලුම් කරන්නේ නැති, ගැටෙන්නෙත් නැති, එකකටවත් උපාදාන කරන්නේ නැති බොහොම සරලව ඉන්න පුළුවන් ගතියකට දාන්න පුළුවන්. ඊළඟට දිවෙන් රසයක් බලලත් එහෙම කරන්න පුළුවන්. නාසයෙන් ගඳක් සුවඳක් දැකලත් ඒක අර විදිහට මෙනෙහි කළත් එතනට යන්න පුළුවන්. ඊළඟට ඇහෙන සද්දයක් කරහත් එතෙන්ට යන්න පුළුවන්. කයට දැනෙන ස්පර්ශයක් කරහත් එතෙන්ට යන්න පුළුවන්. ඊළඟට මනසට එන අරමුණක් ඒ විදිහට නිවැරදිව සම්මර්ෂණය කළත් ඔන්න එතෙන්ට යන්න පුළුවන්. ඕකට කියනවා ඔන්න නෙක්ඛම්මසිත උපේක්ෂාවක්. ඒකත් හය ආකාරයි. දැන් අපි තේරුම් ගත්තා මෙන්න මෙහෙම ගෘහාශ්‍රිත හය බැගින් තුන් කොටසක් තියෙනවා. සෝමනස්, දොම්නස්, උපේක්ෂා කියලා. ඒ වගේමයි නෙක්ඛම්මසිත පැත්තෙන් ඒ කියන්නේ දහමක් වඩන ප්‍රතිපදාවක් පුරන පැත්තෙනුත් සොම්නස්, දොම්නස්, උපේක්ෂා කියලා හය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන පුදුමාකාර ප්‍රතිපදාවක්. ඒකට කියන්නේ ඉදං නිස්සාය ඉදං පජහත කියලා. අපි දවාලෙත් කතා කළා මේ ගොරෝසු මට්ටමක් පාවිච්චි කරනවා ඊට වඩා සූක්ෂම මට්ටමකට යෑම පිණිස. ඊළඟ සූක්ෂම මට්ටමේ කාලයක් ගත කරනකොට ඒ සූක්ෂම මට්ටම ගොරෝසු බව තේරෙනවා. ඊට පස්සේ ඊට වඩා අතිසූක්ෂම මට්ටමකට යන්න දැන් ඉන්න ඒ මට්ටම අතහැරලා දානවා. ඔන්න ඒ වගේ ඉදං නිස්සාය ඉදං පජහත මේක ඇසුරු කරමින් නැත්නම් වෙන ඊට වඩා සූක්ෂම මට්ටමක් පිනිස දැන් ඉන්න එක අතහැරලා දානවා. ඔන්න වගේ හරිම සුන්දර ප්‍රතිපදාවක් මේ මුළු දහම තුළම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම විපස්සනා තුළ ක්‍රියාත්මක වෙනවා. කියන්නේ අපි යම් ඊට ඉහළ කුසලයකට යන්න නම් අධි කුසලයකට යන්න නම් දැන් තියෙන කුසල මට්ටමම අතහරින්න වේවි. ඒ කියන්නේ ඥානයක් වුණත් ඊට වඩා සූක්ෂම ඥානයක් කරා යන්න නම් දැන් තියෙන ඥානය දැන් තියෙන මට්ටම කෙනෙක් දකින්න අවශ්‍යයි. මේක ඕලාරිකයි, මේක රළුයි. ඊට වඩා සූක්ෂම මට්ටමක් තියෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රතිපදාවක්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ න්‍යාය මෙන්න මේ ක්‍රමවේදය යොදනවා දැන් අපි අර කතා කරපු මනුස්සයින්ගේ සත්වයින්ගේ හිත හැසිරෙන 36 ආකාරයට. දැන් මේ ටිකක් ගැඹුරු කාරණාවක් දැන් පොඩ අපි එන්නේ කිට්ටු කරන්නේ. දැන් මොකද්ද කරන්න කියන්නේ? කියනවා දැන් අපි ඉගෙන ගත්තනේ අර ගෘහාශ්‍රිත සතුටු වෙන සොම්නස් ස්වභාවයන් 6ක් තියෙනවා. ගෘහාශ්‍රිතව දොම්නස් වෙන ආකාර 6කුත් තියෙනවා. ගෘහාශ්‍රිතව උපේක්ෂා ආකාර 6කුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේවා දැන් ඒව පස්සේ යන්නේ නැතුව දැන් අර අපි සීලයක් ආරක්ෂා කරමින් බණක් භාවනාවක් කරමින් ලබන සොම්නස් ටිකක් තියෙනවානේ. සතුරු සහගත ස්වභාවයක් තියෙනවානේ. අපි ප්‍රඥාවක් වඩක් දින සතුට තියෙනවානේ. අර නෙක්ඛම්මසිත සොම්නස තියෙනවානේ. ඒ සොම්නස උපයෝගී කරගෙන අර ගෘහාශ්‍රිත සොම්නස අත්හැරලා දාන්න කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න භාවනාවේ වාඩි කරද්දී හොඳට දැන් මේ දේවල් වැටහෙනකොට තේරුම් යනකොට ප්‍රඥාව වැඩෙනකොට එනවනේ යම් සතුටක් ඒ සොම්නස දැන් ඉස්සරහට ගන්නවා. දැන් හිතට කොහොම හරි එනවනම් අර පරණ කරපු දේවල් මතක් වෙනවා නම් ඒ ගෘහාශ්‍රිත සතුටක් ගැන දේවල් එනවනම් ඒ ඔක්කොම පැත්තකට දානවා. ඒ ඔක්කොම පැත්තකට දාලා දැන් ආයේ ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන මේ අඹු දරුවන් ගැන ඒව ගැන හිතනවා වෙනුවට මේ පුළුවන් තරම් නිරාමිස ප්‍රීතියම පාවිච්චි කරනවා අර ගෘහාශ්‍රිත සතුට මැඩපවත්තන්න අත්හැරලා දාන්න. ඒ වගේමයි දැන් ගෘහාශ්‍රිත දොම්නසුත් තියෙනවා. දුක් ස්වභාවනුත් තියෙනවා. දැන් දුක අයින් කරන්න කියන්නේ මෙතෙන්ද දුකම පාවිච්චි කළා. නෙක්ඛම්මසිත දෝමනස්සේ පාවිච්චි කළා අර ගෘහාශ්‍රිත දෝමනස්සේ විස්ථාපනය කරන්න කියනවා. අත්හැරලා දාන්න කියනවා. ඒ වගේම නෙක්ඛම්මසිත උපේක්ෂාව පාවිච්චි කළා ගෘහාශ්‍රිත උපේක්ෂාව අර අඥාන උපේක්ෂාව අත්හැරලා දාන්න කියනවා. දැන් මොනවද ඉතිරි වෙන්නේ එතකොට? දැන් ඒතර ඔක්කොම ඉතිරි වෙන්නේ නෙක්ඛම්මසිත ඒවා විතරයි. නෙක්ඛම්මසිත උපේක්ෂා නෙක්ඛම්මසිත සොම්නස් 6ක් තියෙනවා. නෙක්ඛම්මසිත දොම්නස් 6කුත් තියෙනවා. නෙක්ඛම්මසිත උපේක්ෂා 6කුත් තියෙනවා. ගෘහාශ්‍රිත ඒවා ටික ඔක්කොම හැලුවා. අතහැරලා දැම්මා. දැන් ආයෙත් මේ න්‍යායම යොදනවා. මේ කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත කියන එක දැන් මේ ඉතිරලා තියෙන එකටත් යොදන්න කියනවා. දැන් මොකද කරන්නේ? දැන් නෙක්ඛම්මසිත දොම්නස කිව්වම ඉතින් හිත රිදෙන එකක්නේ දොම්නසක්නේ. ඒක අතහැරලා දාන්න කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සේ පාවිච්චි කළා. අපේ සතුට දැනෙන අවස්ථාවන් තියෙනවා. ඒක පාවිච්චි කරන්න, ඒක ඉස්සරහට ගන්න. අර හිතේ එන ඉල්ලන ගතිය. තාමානේ මට අරක හම්බුන්නේ නැහැ, මේක හම්බුන්නේ නැහැ කියලා ඒ අපේ මේ ප්‍රතිපදාවේ පවා ඒ නොලැබිච්ච දේවල් ඉල්ලන ගතිය අත්හැරලා දාලා මේ ලැබිච්ච එකෙන් සතුට වෙන ගතිය ඉස්සරහට ගන්න කියලා කියනවා. දැන් දකට මොනවාද ඉතිරි? එතකොට දැන් නෙක්ඛම්මසිත සොම්නස් 6ක් ඉතිරි. නෙක්ඛම්මසිත උපේක්ෂා 6කුත් ඉතිරි. ඊට පස්සේ කියනවා
නෙක්ඛම්මසිත උපේක්ෂාව ඉස්සරහට අරගෙන නෙක්ඛම්මසිත සෝම්නස් ටිකත් අත්හැරලා දාන්න කියලා. දැන් එතකොට කොහෙද දෙන්නේ? දැන් ඉන්නේ උපේක්ෂාවට. එතකොට අන්න බුදුහාඳුරෝ පෙන්වන ප්‍රතිපදාවේ ටික ටික මේක ගැඹුරට යන්න උපේක්ෂාවට අපේ හිත පෙළගස්වන ගතියක් තියෙනවා. අර අපි සාමාන්‍ය කාමභෝගී ජීවිතයේ හිටපු මේ හඬා වැළපෙන hina වෙන උඩපයින් ජීවිතේ වෙනකොට සම්පූර්ණයෙන්ම මේ පැත්තට හරවගත්තා. හරවගත්තට පස්සේ මේකෙත් ඔද වැඩිච්ච ගතිය ප්‍රමෝදයක් ප්‍රීතියක් කියන එක වෙනුවට හිමීට ගන්නවා උපේක්ෂා මට්ටමකට. දැන් ඔන්න අපි යම් තැනකට ආවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ භාගතුන් වහන්සේ කියනවා මෙන්න මේ උපේක්ෂාව දෙආකාරයි කියලා. උපේක්ෂාවේ තියෙනවා ආකාර දෙකක්. උපේක්ඛා නානත්තා නානත්තසිතා උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. දැන් අපි අර විස්තර කරද්දී කතා කරේ උපේක්ඛා නානත්තා නානත්තසිතා කියන කාණ්ඩේ. ඒ කියන්නේ අපිට හොඳට ඇහෙන් රූප බලා හිත නිදහස් කරගන්න පුළුවන්. නැත්නම් අනිශ්චිත කරගන්න පුළුවන්. මොකක්වත් ඇසුරු නොකරන මට්ටමට ගන්න පුළුවන්. හිත හිස් කරගන්න පුළුවන් කියලා අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඒ වගේම සද්ද අහහා ඒවැය ඇලෙන්නේ නැතුව හිත එතනින් නිදහස් කරගන්න පුළුවන්. ඊළඟට ගඳ සුවඳ බල ඒකම අරමුණක් කරගෙන හිත නිදහස් කරගන්න පුළුවන්. දිවට රස දැනෙනකොට ඒක දිහා බල ඒකේ ත්‍රිලක්ෂණයක් මෙනෙහි කළා හෝ අන්න හිත නිදහස් කරගන්න පුළුවන්. කයට දැනෙන ස්පර්ශයනොත් ඒ සංවේදනාත් දිහා බලලා හිත නිදහස් කරගන්න පුළුවන්. මනසට එන අරමුණකුත් දැකලා හිත නිදහස් කරගන්න පුළුවන්. දැන් මෙතන විවිධත්වයක් තියෙනවා. යන පාරවල් විවිධයි. පාරවල් 6කින් අපිට යන්න පුළුවන්. හැබැයි මෙහෙම ගියාට පස්සේ ඒ එන తত্ত্বය ගත්තොත් එක රසයක් තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප බලා ඒකේ යථා ස්වභාවයක් දැකලා එන්නේ උපේක්ෂාවකට. කනෙන් ශබ්ද අහහා ගිහිල්ලා ඒකේ යථා ස්වභාවය දැකලා එන්නේ උපේක්ෂාවකට. දිවෙන් රස දැකීමෙන් ඒකේ යථා භූතයක් දැකලා ඒක විනිවිද දැකලා එන්නේ උපේක්ෂාවකට. ඊළඟට දිවෙන් කයින් යම් ස්පර්ශ බලා එතනින් එන්නේ තර උපේක්ෂාවට. මනසෙන් එන අරමුණු හරහාත් එන්නේ උපේක්ෂාවට. මේ කොයි ඉන්ද්‍රිය හරහා ගියත් අන්තිමට එන්නේ උපේක්ෂාවට. දැන් තේරෙනවා මේ ඉන්ද්‍රිය හයක් ඇසුරු කරමින් අපි එන්නේ එක තනි උපේක්ෂාවකට. දැන් පින්වත් හිතන්න යම්සි යෝගාවචරයේ මේක ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරද්දී යා ටික ඔන්න දැන් එයාට මේ උපේක්ෂාව විනාඩියක් ඉන්න පුළුවන්. උපේක්ෂාව විනාඩි 5ක් ඉන්න පුළුවන්. විනාඩි 10ක් ඉන්න පුළුවන්. විනාඩි 20ක් ඉන්න පුළුවන්. පැයක් ඉන්න පුළුවන්. දැන් ඔන්න සක්මනෙත් ඉන්න පුළුවන්. උපේක්ෂාවෙන්. සක්මනේ දැනෙන අරමුණු හරහා ගියා උපේක්ෂාවට ගත්තා. දැන් මේක අගේ කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ නිතරම කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. පුළුවන් තරම් මේ උපේක්ෂාවට ගන්න. එහිපිය හෙළන සැනකින් උපේක්ෂාවට එන්න. මෙන්න මේ අපි කතා කරන උපේක්ෂාවට. ඊළඟ අසුරු සැනක් ගහන සැනකින් එන්න මේ උපේක්ෂාවට. දිවට එන කෙලපිඩක් ෂණිකව එළියට විසිකරන පමණින් මෙතෙන්ට එන්න. කීකේ බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරන ප්‍රතිපදාවේ අපිව අභ්‍යාස කරවනවා. එන්න යෝගාවචරයෙන් දැන් පුරුදු කරන්න. දැන් මේ උපේක්ෂාව නිකන් තමන් සතු දෙයක් බවට ටිකපත් වෙනවා. දැන් එයාට අර තරම් දඟලන්න දෙයක් නැහැ. ඒ උපේක්ෂාව ගන්න. දැන් එයාට හුරු වෙනවා මෙන්න මේ උපේක්ෂාව. හිත මොකක්වත් ඇසුරු නොකර, මොකක්වත් උපාදාන නොකර, හිත හොඳට ඉඩකඩ සහිතව, හිත නිදහස්ව, හිත හිස්ව, කෙලෙසුන්ගෙන් තොරව වාසය කිරීමක් දැන් අන්න යාගේ හිත හඳුනා ගන්නවා. දැන් මේ හඳුනාගත්ත தത്വයට මේක දැන් හොඳට හිතේ පළපදියම් වුණාම මේ தത്വය හොඳට හිත හඳුනාගත්තාම දැන් මේ தത്വය බුදුරජාණන් වහන්සේ කියන උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. මෙතන තියෙන්නේ ආකින්චඤ්ඤායතන අරූප සමාපත්තියට ආසන්න මට්ටමක් කියලා කියනවා. දැන් අපි ආවා උපසීව මානවකගේ ප්‍රශ්නෙට. උපසීව මානවකයා අහන්නේ කුමක්ද? මට ස්වාමීනි අරමුණක් දෙන්න. මෙන්න මේ අරමුණ පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන් මෙන්න මේ සංසාර ඕඝය තරණය කරන්න. සංසාර සැඩපහරෙන් එතර වෙන්න. දැන් සංසාර සැඩපහර කියලා කිව්වහම මේකේ ඕඝ හතරක් පෙන්වනවා. කාම ඕඝයක්. කාමයේ නැමැති සැඩපහරකින් අපි හැමතිස්සෙම ගහගෙන යනවා. ඊළඟට දිට්ඨි විවිධාකාර දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි නැමැති සැඩපහරෙන් අපි අහුවෙලා ගහගෙන යනවා. ඊළඟට තියෙනවා
තවත් භව දෘෂ්ටි නෙමේ භව ඕඝ කියලා. භව සැඩ පහරක්. හැමතිස්සෙම ඊළඟ භවයක් ප්‍රාර්ථනා කරනවා, දිගට යන්න ප්‍රාර්ථනා කරනවා, දිගට ඉන්න ප්‍රාර්ථනා කරනවා. අපි ඉස්සරහට තල්ලු වෙන්න හරි කැමැත්තක් තියෙනවා. භව ඕඝයක් කියලා කියනවා. ඒ ඔක්කොමත් අස්සේ පුදුමාකාර අවිද්‍යාවක් තියෙනවා. කෙනෙක් ඉන්නවා හිතාගෙන, පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතාගෙන ලොකු මමත්වයක් ඇති කරන අවිද්‍යාව ඕඝිකුත් තියෙනවා. මෙන්න මේ සැඩ පහරට අහු වෙලා තමයි අපි මේ සංසාරේ පුරා සැරිසරන්නේ. අහු වෙලා ඉන්නේ. මෙදබන්දු බොහොම ඊතර වෙන්න බැරි තරම් අමාරු දුෂ්කර මේ සංසාර ඕඝයෙන් සංසාර සැඩපහරෙන් ඊතර වෙන්න ස්වාමීනි මට කමඨහනක් දෙන්න. දැන් අන්න බුදුරජාන් වහන්සේ කෙලින්ම දෙන්නේ අන්න අර ආකින්චඤ්ඤායතන කමඨහන දෙන්නේ. දැන් හිතාගන්න මේ උපසීව මානවකයා කොයිතරම්නම් ගැඹුරු මට්ටමක ඉඳද්දිද දැන් මේ බුදුහාඳුරු හම්බෙන්න එන්නේ. ඕකෙම තවත් පැත්තක් ගන්නත් පුළුවන්. අපි දැන් ඒ බ්‍රාහ්මණයා දැන් අපි කතා කරේ පොඩ්ඩක් මේ ආකින්චඤ්ඤායතන මට්ටමට විපස්සනා පැත්තකින් නැඹුරුවක් ගන්න හැටි, එළඹීමක් ගන්න හැටි. එතකොට එයාට ඒ විපස්සනා යෝගාවචරයකට අත්‍යවශ්‍ය නැහැ සමතේ අපි හිතමු අනිකුත් රූපාවචර ධානය වලට ගිහිලා මේ උමනාවක් අත්‍යවශ්‍ය නැහැ. එයාට ටික ටික විපස්සනා ප්‍රතිපදාවක් කරාම එයාට එන්න පුළුවන් මෙන්න මේ ආකින්චඤ්ඤායතන මට්ටමකට. තවත් පැත්තකින් මෙතෙන්ට සමතෙන් එන්නත් පුළුවන්. කෙනෙක් අපිටම කසිනයක් එහෙම වඩලා ඒක හොඳට ප්‍රගුණ කළා. ඒකෙන් රූපාවචර සමාධි උපදවගෙන ඊට පස්සේ කසිනේ අත්හැරලා දාලා කසිනේ අපි කියන උග්ඝාටනය කරනවා කියලා ඒ තිබිච්ච අවකාශය තේරුම් අරගෙන එතකින් ආකින්චඤ්ඤායතන නෙමෙයි ඒකට කියනවා ආකාසානංචායතන කියලා. ඒ ආකාසානංචායතන මට්ටමක් හදලා ඒක හරහා ගිහලා විඥානංචායතන මට්ටමකට ගිහලා විඥානංචායතන මට්ටම අතහැරලා ඔන්න ආකින්චඤ්ඤායතන මට්ටමට මේ ප්‍රතිපදාවක් සාමාන්‍ය සමත භාවනාවේ උගන්වනවා. ඉතින් එහෙමත් මෙන්න මේ අරූප ධානයකට මේ අපි කතා කරන මෙන්න මේ ආකින්චඤ්ඤායතන කියන මට්ටමට පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන්ම එතකොට එන්නේ මොන වගේ තත්වයකටද? ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ පින්වත් කිසිවක් නැහැ කියන මට්ටමක්. අපි හිතනවා මේ ඔක්කොම මේ සිල් අරගෙන මොනවා හරි අල්ල ගන්නයි එන්නේ කියලා. මට අරවා පෙනෙයි මේවා පෙනෙයි රැස් විහිදෙයි එහෙම කියලා එන්නේ. හැබැයි මොකක්වත් නෙමෙයි අන්තිමට බැලුවාම කිසිවක් නැති එකකට දාලා තියෙන්නේ. දැන් කිසිවක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ දැන් ඔන්න දෙන උත්තරේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගමු. දැන් අර විදිහට ආරම්මනම් බ්‍රෝහි සමන්ත චක්ඛු යං නිසිතෝ ඕග මිමං තරෙය්‍ය සාමීනි භාගතුන් වහන්සේ මේ හාත්පස පෙනෙන සර්වඥයන් වහන්සේ මේ සංසාර ඕගය තරණය කරන්න මට යම්කිසි ආරම්භණයක් දෙන්න අරමුණක් දෙන්න කියලා ඉල්ලා සිටියාම මනසින් ඉල්ලා සිටියාම බුදුරජාණන් වහන්සේ ඔන්න දෙනවා පිළිතුරක් කමටහනක් දෙනවා. මොකද්ද දෙන පිළිතුර? ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා නත්ථීති නිස්සාය තරස්සු ඕඝං කාමේ පහාය විරතෝ කතාහි තණ්හක්ඛයන් නත්ත මහාබිපස්ස. මේක අපි පොඩ්ඩක් දැන් ලියා ගමු. මේ දෙන ගාථාවේ ලොකු අර්ථ ගොඩක් තියෙනවා. හරි ගැඹුරක් තියෙනවා. ඒ වගේ තමයි මේ සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ විශේෂයෙන්ම හරිම ගැඹිරයි. බුදුහාමුදුරුවෝ පෙන්නන දහමේ හොඳම ගැඹීර අර්ථ අන්තර්ගත වෙන කොටසක් තමයි පාරායන වර්ගය කියලා කියන්නේ. අපි පොඩ්ඩක් මේක දැන් ලියා ගත්තොත් ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා සතිමත්ව මෙන්න මේ ආකින්චඤ්ඤායතන මට්ටම කිසිවක් නැති මට්ටම උපයෝගී කරගෙන ඒක පදනම කරගෙන නත්ථීති නිස්සාය තරස්සු ඕඝං කිසිවක් නැහැ කියන ඒ දේ නැවත නැවත ඉදිරිපත් කරමින් නැවත නැවත හිතට මතක් කර දෙමින් ඒක ඇසුරු කරමින් තරස්සු ඕඝං මෙන්න මේ සංසාර ඕඝය තරණය කරන්න. කාමේ පහාය කාමයන් අතහැරලා දාලා විරතෝ කතාහි මේ කතං කති භාවය කියලා කියන්නේ සැක කිරීම. අර හරිද මෙයා හරිද මං හරිද අර ක්‍රමේ හරිද මේ ක්‍රමේ හරිද කියලා මෙන්න මේ කතං කති භාවය කියලා කියනවා. විචිකිච්ඡාව කියලා අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. මෙන්න මේ විචිකිච්ඡාවත් අතහැරලා දාන්න. කාමේනුත් සියල්ල අතහැරලා දාන්න, විචිකිච්ඡාවනුත් අතහැරලා දාන්න. තණ්හක්ඛයන් තණ්හාව ෂය කිරීම. ඒ කියන්නේ නිවන. නත්තම් හා විපස්ස. නත්ත කියලා කියන්නේ රාත්‍රියට, අහෝ කියලා කියන්නේ දවාලට, අභිපස්ස කියන්නේ නැවත නැවත දකින්න. ඒ කියන්නේ නිවීමක්, තණ්හාව ෂය කිරීමක්, තණ්හක්ඛය මට්ටමක් දවල් රාත්‍රී දෙකේම අරමුණු කරන දකින්න කියලා කියන්නේ.
තවත් ටිකක් දැන් මේ ඔන්න විස්තර කරොත් කොහොමද දැන් මේක අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේට එකඟ කරගන්නේ? ඒකට ඉතින් වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු අපේ මට්ටමින් ඔන්න අපි අරමුණක් ඉස්සරහට ගත්තා. ඒ අරමුණ දැන් ටික ටික අපි හොඳට බලමින් ඉන්නකොට ඒ අරමුණ නොපෙනී යනවා. ඉතින් කල්පනා කරනවා දැන් මේ අරමුණට මොකද උනේ? මගේ සතිය දුර්වල වෙලාද? එහෙම නැත්නම් මට නිින්ද ගියාද? මුකුත් දැන් නැහැ. මුකුත් පේන්නෙත් නැහැ. මේ ලොකුවට අහු වෙන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් අපිට හුඟක් සැකයි දැන්. අන්න ඒ සැක තමයි මෙතන අර කතං කතී භාවයේම කියලා කියන්නේ. විචිකිච්ඡා එනවා විවිධාකාරයේ. මම දැන් මොකද කරන්න ඕනේ? ඊට පස්සේ මොකද්ද කරන්නේ? කියලා හැම තිස්සෙම අපේ සංස්කාරය ඉස්සරහට පයින්නෝ. පැල කියනවා අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක සම්මර්ෂණය කරන්න ඕනේ, මේක සම්මර්ෂණය කරන්න ඕනේ, මෙතෙන්දි වේදනාවට පසනා කරන්න ඕනේ, මෙතෙන්දි අර ප්‍රසනාව කරන්න ඕනේ කියලා ඉතින් විවිධාකාර අදහස් අපේ හිතට එන්න පුළුවන්. නමුත් මෙතෙන්දි කල යුත්තේ කොමක්ද? ඒ අපි සරලව කිසිවක් නැති ස්වභාවය පාවිච්චි කරනවා නම් ඒ කිසිවක් නැති ස්වභාවය තමයි දැන් වර්ධනය වෙලා අපිට පහසුවෙන් ගන්න පුළුවන් මට්ටමට වැඩිලා එන්නේ. මුලදී අර කියනවා වගේ මේ රූප හරහා ගිහිල්ලත් ඒ කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. සද්ද හරහා ගිහිල්ලත් කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. රසක් හරහා ගිහිල්ලත් කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. ස්පර්ශයක් හරහා ගිහිල්ලත් කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. කයේ දැනෙන ස්පර්ශයක් හරහා ගිහිල්ලත් කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. මනසට එන අරමුණක් හරහා ගිහිල්ලත් ඒක විනිවිද දැකලත් කිසිවක් නැති තැනකට එන්න පුළුවන්. හැබැයි දැන් මේක ප්‍රගුණ කරපු යෝගාවචරයට එච්චර වටේ යන්න ඕනේ ෂණිකවත් එතෙන්ට එන්න පුළුවන්. උපේක්ඛා ඒකත්ත සිතා ෂණිකවත් එතෙන්ට එන්න පුළුවන්. දැන් එයා ඒක gedara වගේ පාවිච්චි කරනවා. දැන් පින්වත්නි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපේ gedara බඩු මූට්ටු ගොඩක් තියෙනවා. ඒ වගේම අවුරුදු ගානකින් අතු ගාලා නැහැ. ඉතින් හැම තැනම ඉතින් සත්තුත් ඉන්නවා, මීයොත් ඉන්නවා, ගැරඩිත් ඉන්නවා, කැරපොත්තොත් ඉන්නවා. ඊට පස්සේ ඔන්න කුණුත් තියෙනවා. මේ අවුරුදු ගානට කලින් උයපු ඒවයි අරවයි මේවයි ඔක්කොම දැන් කුණු ගොඩක්. ඊට පස්සේ ඉතින් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා ඔන්න අලුත් ලේලි කෙනෙක් ඇවිල්ලා ඔන්නක සුද්ධ කරන්න පටන් ගන්නවා. අපි හිතමු ඉතින් දැන් අලුතෙන් එන ලේලිලා ටිකක් සුද්ධ කරනවානේ. ඉතින් අර පරණ ආච්චි අම්මලා වගේ නෙමෙයිනේ. පොඩ්ඩක් ලස්සනට ඉන්න කැමතිනේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඔන්න දැන් මේක සුද්ධ කරනවා. සුද්ධ කළා සම්පූර්ණයෙන්ම ගේ දැන් හිස් කරනවා. දැන් මෙහෙම ගේ හිස් කරාම දැන් මේක හොඳද නරකද? දැන් අපි කැමති අර අවුරුදු ගාණක් පරණ වෙච්ච කුණු ගොඩටද? නැත්නම් දැන් මේ බොහොම පවිත්‍රව තියෙන හැබැයි මුකුත් නැති මේ නිවහනටද? කොයිකටද කැමති? පවිත්‍රව තියෙන නිවහනට ඉතින් අපි කැමති වෙන්න ඕනේ නේද? දැන් ඒතර අපේ හිතට ඕක දැම්මොත් අපි කල්ප ගණන් තිස්සේ දැන් එක්රැක්ස් කරගෙන ආපු විවිධාකාර ආශාවන්, විවිධාකාර සංඥාවන්, එකිනෙකා ගැන හිතේ තියාගත්ත විවිධාකාර ආඝාතයන්, එහෙම නැත්නම් වෛරී ස්වභාවයන්, එකිනෙකා ගැන තියෙන විවිධාකාර ආකල්ප, රටේ තොටේ වෙන විවිධාකාර ප්‍රවෘත්ති, කොයිතරම්නම් දේවල් අපේ මනසේ තියෙනවද? ඒතර මේ සියල්ල අපේ මනසින් හිස් කළොත්, එතකොට ඒක හොඳද නරකද? අපිට එතකොට ඒ හිස් ස්වභාවයේ දිහා සාධනීය විදිහට බලන්න බැරිද එහෙමනම්? එහෙනම් බලන්න පුළුවන්. අපි මේ හිස් කළා තියෙන්නේ අර වගේ කුණු ගොඩක් හිස් කළා තියෙන්නේ. මේකේ වටින දෙයක් නැහැ. මෙතන ගන්න කියලා, දරා ගන්න කියලා, ඇලෙන්න කියලා, ග්‍රහණය කරගෙන ඉන්න කියලා, උපාදාන කරගෙන ඉන්න කියලා වටින දෙයක් නැහැ. එහෙමනම් බුදුහාඳුරෝ කියනවා මේකේ ගන්න කියලා, උපාදාන කරන්න කියලා, තියාගෙන ඉන්න කියලා, රැක ගන්න කියලා දෙයක් නැහැ. ඔක හිස් කළා දාන්න. සිංච බික්කුයි මං නාවං සිත්තාමේ ලහු මෙස්සති කියලා කියනවා. මහණෙනි ඔය නැව හිස් කරන්න. හිස් කරාට පස්සේ මේ නිවන් පුරට යන්න පහසුයි. මොකද සැහැල්ලු නැවක් තියෙන්නේ. දැන් අපේ নানা ප්‍රකාර හිතට එනවා සිතුවිලි මේ විතර්ක එනවා. අතීතය සම්බන්ධයෙන් හිතුවිලි එනවා, අනාගතය සම්බන්ධයෙන් සිතුවිලි එනවා, දැනට අත්දකින්න දේවල් සම්බන්ධයෙන් සිතුවිලි එනවා. තොර තෝංචියක් නැතුව කතාව. ඉතින් අපිට පුළුවන් නම් මේ කතාව අඩු කළා, සිතුවිලි අඩු කළා, අතීතය ඔස්සේ අනේකත් අඩු කළා, අනාගතය ඔස්සේ අනේකත් අඩු කළා. තොර තෝංචියක් නැතුව ඇතුලේ කතාව සිද්ධ වෙනවා නම් ඒකත් සමනය කළා. කෙලවරක් නැති සංඥා ඔළුවේ තියෙනවා නම් ඒකත් අත්හැරලා දාලා. දැන් මේ ටික කොහොම අතරින් යනකොට අපේ නැව පිරෙයිද හැල්ලු වෙයිද? අපේ නැව හැල්ලු වෙයි එහෙනම්. අපේ නැව සැහැල්ලු වුණා නම් අන්න බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් මේ නිවන් පුරයට යන ගමන පහසු වෙයි.
ඒ වගේ තමයි පින්වත්නි අපි මේ භාවනාවක් වඩනකොට විපස්සනාවක් වඩනකොට අපේ නැව සැහැල්ලු වෙනවා. අපේ හිත සැහැල්ලු වෙනවා. අපේ හිතේ තිබිච්ච අර කුණු කන්දල් අඩු වෙන්න පටන් ගන්නවා. අපේ හිතේ ගොඩ ගහගෙන තිබිච්ච සංඥා එන්න ටිකක් අඩු වෙන්න පටන් ගන්නවා. අපි සංඥාවලට දෙන වැදගත්කම එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒවැ අපිට අපි ඔළුවේ දාගෙන හිටිය අපේ දූ දරුවන්ගේ සංඥා, ඔළුවේ දාගෙන හිටිය අපේ අම්මලා තාත්තලාගේ සංඥා, අපේ යම්කිසි අසල්වාසීන්ගේ සංඥා, රට ගැන සංඥා, ග්‍රහලෝක ගැන සංඥා, සෞරග්‍රහ මණ්ඩල ගැන සංඥා, ප්‍රවෘත්ති ගැන සංඥා, ඡන්ද ගැන සංඥා ඔක්කොම ඉතින් හැලි යනවා. ඒතකොට තමයි නැව සැහැල්ලු වෙන්නේ. දැන් හිතන්න දැන් සම්පූර්ණයෙන් සැහැල්ලු වෙච්ච මට්ටමක් අපි හඳුනාගත්තා කියලා. ඒත් ඉතින් වැඩේ ඉවර නෑ. මොකද තාමත් මේ අපේ තියෙන මේ ආශ්‍රවයන් නිසා, අනුසය ධර්මයන් නිසා ආයෙත් අපි ගිහිලා මොකක් හරි අල්ලනවා. ආයෙත් හරි ගිහිලා උපාදාන කරනවා. ආයෙත් ගිහිලා කොහේ හරි තියෙන කුණු ගොඩක් ග්‍රහණය කරනවා. දැන් ඔන්න ඔතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නත්ථීති නිස්සාය. දැන් එහෙම ග්‍රහණය කරාට පස්සේ ආයෙත් අන්න මතක් කරලා දෙන්න. මෙතන මොකක්වත් නැහැ. මේ දැක්කට මේ දැක්ක දෙයක් නැහැ. මෙතන කිසිවක් නැහැ. ඇහුණට ඇහිච්ච කිසිවක් නැහැ. නාසයට ගඳ සුවඳ දැනුණාට එතන අල්ලගන්න කියලා කිසිවක් නැහැ. දිවට රසක් දැනුණාට එතන අල්ලගන්න කියලා කිසිවක් නැහැ. කයට ස්පර්ශ දැනුණාට එතන අල්ලගන්න කියලා කිසිවක් නැහැ. හිතට අරමුණු ආවට ඈතින් වගේ බොඳ වෙලා වගේ එතනත් අල්ලගන්න කියලා කිසිවක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මේ පේන හැමදේම දේවල් කරගෙන ඉන්නේ. පේන හැමදේම කිසිවක් කරගෙන ඉන්නේ. අපිට ඇහෙන හැමදේම කිසිවක් කරගෙන ඉන්නේ. නාසයට දැනෙන හැමදේම කිසිවක් කරගෙන ඉන්නේ. දිවට දැනෙන හැමදේම කිසිවක් දෙයක් කරගෙන ඉන්නේ. කයට දැනෙන හැමදේම දෙයක් කිසිවක් කරගෙන ඉන්නේ. හිතට එන හැමදේමත් දෙයක් කිසිවක් කරගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා රාගෝකෝ ආවුසෝ කිංචනෝ, දෝසෝ කිංචනෝ, මෝහෝ කිංචනෝ. මෙන්න මේ රාගයෙන් තමයි මෙන්න මේ දෙයක් කරන්නේ. ද්වේෂයෙන් තමයි කිසිවක් කරන්නේ. මෝහෙන් තමයි කිසිවක් කියලා කරන්නේ. හැබැයි ආකින්චඤ්ඤායතන මට්ටම හරියට තියෙනවා නම් ඒක කිසිවක් නැහැ. නත්ති කිංචි කිසිවක් නැහැ. අපි තුළ රාග ද්වේෂ මෝහ තියෙන තාක් අපි බලන දෙය දෙයක් කරගන්නවා. කිසිවක් කරගන්නවා. අපි තුළ රාග ද්වේෂ මෝහ තියෙන තාක් අපිට ඇහෙන දේවල් අපි කිසිවක් කරගන්නවා. අපේ තුල රාග ద్వේෂ තියෙන තාක් මෝහ තියෙන තාක් අපේ නාසයට දැනෙන ගඳ සුවඳ අපි කිසිවක් කරගන්නවා. අපේ තුල රාග ద్వේෂ මෝහ තියෙන තාක් අපේ දිවට දැනෙන දේවල් අපි කිසිවක් කරගන්නවා. අපේ කයට දැනෙන ස්පර්ශයන් අපි කිසිවක් කරගන්නවා. මනසට එන අරමුණුත් අපි කිසිවක් කරගන්නවා. ඒතර රාග ద్వේෂ මෝහ නැත්තම් නම් කිසිවක් නැහැ. දැන් හරි වැඩේ වෙන්නේ. දැන් අපි නිවන් දකින්න කියලා ඇවිල්ලා දැන් අන්තිමට මුකුත් නැති වෙනවා. නේද? මොන හරි අරන් යන්න නේද ආවේ. දැන් එතකොට අපිට තේරෙනවා මේ යන ගමනේ අපේ නැව හිස් වෙවි යන්නේ. මේ හිස්වීම කියන එක තමයි එහෙනම් අපි ධනාත්මකව සුභවාදීව සාධනීයව අපි දකින්න පොඩ්ඩක් අපේ ප්‍රඥාව හදා ගන්න වෙනවා. අපේ සුත්තමේ ඥානය අපි පොඩ්ඩක් එකලස් කර ගන්න වෙනවා. මේ පැත්තට අපි හරව ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ අර කණේකට පයේ මණික් ගලක් හම්බුණාට කනා දන්නේ නැහැ මේක මණිකක් කියලා. අන්න ඒක තමයි අපිටත් වෙන්නේ. අපි හිතනවා මේ කළු ගලක් මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි මේක හරිම ඒකාකාරී. මේ බඳු දෙයක් නම් මට නම් එපා කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් අපි හොඳට මේ සුත්තමේ ඥානයකින් තේරුම් අරගන්න මේකේ තියෙන වටිනකම අපි හඳුනා ගන්නවා. අපිට තේරෙන්නේ නැත්නම් අපි පොඩ්ඩක් ශ්‍රද්ධාවෙන් හරි අදහන්න පුරුදු වෙනවා. පුරුදු වෙලා තමයි දැන් අන්න අපි මේ කිසිවක් නැති తত্ত্বය දැන් අපි අසුරු කරනවා. හිතට දැන් ටිකක් ඒක තේරෙනවා. මේක කිසිම නැහැ උපාදානයක්, කිසිම ග්‍රහණයක් මෙතන නැහැ, කිසිම ආතතියක් මෙතන නැහැ, කිසිම අල්ලා ගැනීමක් මෙතන නැහැ. මනසේ කිසිම නිරූපණය වීමක් මෙතන නැහැ. සංඥාවක් කියලා අර ගෙවල් දොරවල් අමුදරු යාන වාහන මේ බඳු සංඥා මොකක්වත් දැන් මෙතන නැහැ. හොඳට ඉඩ කඩ සහිතයි. ආතතියක් ඇත්තේම නැහැ. හැබැයි මේ தත්ත්වය දැන් ඔන්න අගේ කරමින් ඉන්නකොට ආයෙත් ඔන්න හිත ගිහිලා ඇල්ලුවාම බුදුහාඳුර කියනවා නත්ථීති නිස්සාය තරස්සෝගං. දැන් එතෙන්ට දාන්න මෙන්න මේ න්‍යාය. මෙතන මොකක්වත් නැහැ කියලා දැම්මා. ආයෙත් කිසිවක් නැති වුණා හිතට. ආයෙත් ඔන්න රූපයක් දැක්ක මොකක් හරි අපි තුමු කිසිවක් කරගන්න ගියා අපේ මෝඩ හිත.
එයාට කිව්වා අයි රැවටෙන්න එපා මෙතන කිසිවක් නැහැ කියලා අත්හැරලා දැම්මා. ආයෙත් අපේ මෝඩ හිත ඔන්න යම් ස්පර්ශයක් ලැබිලා රැවටෙන්න ගියා. අල්ලන්න ගියා. කිසිවක් කරගන්න ගියා. දෙයක් කරගන්න ගියා. අත්හැරලා දැම්මා. හිතට එන අරමුණකුත් ඔන්න කිසිවක් කරගන්න ගියා. දෙයක් කරගන්න ගියා. මමෙක් කරගන්න ගියා. අත්හැරලා දැම්මා. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ කමටහනක් දෙනවා. පුළුවන් ද මේ ස්වභාවය හරියට නිකන් බොහොම පිරිසුදු වස්ත්‍රයක් තියාගෙන ඉන්නවා වගේ. දැන් පින්වත් පිරිසුදු වස්ත්‍රයකට අපි තුමු සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක්. ඒ බඳු හොඳ පිරිසුදු වස්ත්‍රයකට අපි තුමු මැස්සෙක් ඇවිල්ලා වහනවා. අපිට හොඳට පැහැදිලිව පේනවා එතකොට. අපි තුමු රොඩක් ඇවිල්ලා වැටෙනවා. අපිට පැහැදිලිව හොඳට පේනවා. එහෙම නැත්නම් ඔන්න තීන්ත බිඳුවක් වැටෙනවා. අපිට පැහැදිලිව හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි දැන් අපේ හිතත්. අපි මේ වගේ හොඳ පැහැදිලි, සරල, විනිවිද පෙනෙන සංඥාවන්ගෙන් ව්‍යාකූල නොවෙච්ච හරිම සරල, සාමකාමී, කොහෙවත් ඇලිච්ච නැති මෙන්න මේ බඳු තත්වයක් අපේ හිතේ ඇති කරගන්න පුළුවන් නම් රාග ద్వේෂ මෝහ වලින් තොර ඒ தත්ත්වය අපි අගය කරනවා නම් ඒකට අපි යම් වටිනකමක් දෙනවා නම් ඒක ප්‍රගුණ කරනවා නම් අන්න ටික ටික අපේ හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨම්. මහණෙනි මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි. මේ එළියෙන් එන උපක්ලේශ හින්දා එළියෙන් එන අර කුණු ගොඩවල් හින්දා තමයි මේක අපිරිසුදු වෙලා තියෙන්නේ. දැන් අපි ටික ටික මොන බුද්ධ වචනයක් විස්තර මේ විශ්වාස කළා ශ්‍රද්ධාවෙන් අදහලා අපිත් ඒ පබස්සර ස්වභාවය පිරිසුදු ස්වභාවය ඒ පවිත්‍ර ස්වභාවය නිර්මල ස්වභාවය ඔන්න අගය කරනවා. අපේ හිතේම අපි දැක ගන්නවා. දැන් මේක විශ්වාස කළා කෙනෙක් මගේ හිතත් කොච්චර මම අතීතයේ අකුසල් කරලා තිබුණත් කොච්චර මගේ අතින් සංසාරය පුරාවට මේ දේවල් කෙරලා තිබුණත් දැන් මම ඔන්න බුදුබණක් ඇහුවා. දැන් ඔන්න මම බුදුරජාන් වහන්සේ විශ්වාස කළා. මේ බඳු තත්වයක් මගේ හිතේ තාමත් තියෙනවා. මේ ඇතුලේ තියෙන ඒ සිත තාමත් පිරිසුදුයි කියලා විශ්වාසයක් ඇති කරගෙන මේ පිට කටුව ටික ටික අයින් කළා දානවා. අර තිබිච්ච පිට කාට්ට නැත්තම් ඒ තිබුණ කුණු ගොඩ ටික ටික අයින් කළා දාන්න අර දියමන්තියක් වගේ ඒ පිරිසුදු හිතෙන් දැන් මතුවෙන්න ගන්නවා. එතකොට අන්න ඒ කමඨහන තමයි දැන් මේ උපසීව මානවකයාට බුදුරජාණන් වහන්සේ දෙන්නේ. දැන් එහෙම ඒක තව විස්තර කිරීමක් තමයි ඊළඟට වෙන්නේ කාමේ පහය විරතෝ කතාහි. දැන් මේක පාවිච්චි කරන්න කාමයන් ගැන තියෙන මේ ඇල්ම දුරු කිරීම සඳහා. තණ්හක්කයෝ කියන්නේ ඒකනේ. කාමයන් ගැන තියෙන තණ්හාවක්. කාම තණ්හා කියලා අපි කියනවා. දැන් අපේ හිත කොයිතරම් මේ වගේ පිරිසුදු තැනක් පෙන්නලා දුන්නාත් ඒත් ඔන්න තමාලාට නිකන් රූප බලන්න හරි කැමතියි. සද්ද අහන්න හරි කැමතියි. ඒවා ගිහිලා ආයි ඇලෙනවා. අන්න කාමයේ පහය කියලා අන්න බුදුහාමුදුරුවෝ පැත්තකින් ඉඳන් කියනවා. උපදෙසක් දෙනවා. අත්තරින්න කියලා කියනවා. නැත්තම් ඔන්න රස බලන්න කැමතියි. ඒකෙන් ආයෙත් ඔන්න දෙයක් හැදෙනවා. එතකොට ආයෙන්න කාමයේ පහය. ඔන්න තණ්හාව ෂේකලා. එහෙනම් අන්න කාම තණ්හාව ඇති වෙන වාරයක් පාසා මේ පිරිසුදු සිතේ ස්වභාවය හඳුනා ගනිමින් ඒකට වටිනාකමක් දෙමින් ඒ පිරිසුදු බවට තමයි හිත නංවන්නේ. මේ පිළිතුන් අහලා ඇති ඒ කියන්නේ අපිට හොඳ පිරිසුදු තැනක් තියෙනවා නන්නේ ඒකට සාපේක්ෂවනේ අපිරිසුදු බව තේරුම් ගන්න වෙන්නේ. දැන් ඔන්න ඉස්සෙල්ලා පිරිසුදු බවක් ඇති කරගත්තා. ඒ පිරිසුදු බවට අපි ලකුණු දුන්නා. ඒකට යම් වටිනකමක් දුන්නා. ඒ පිරිසුදු භවයේ අපේ හිත පවත්වන්න අපි උත්සාහ වෙනවා. ඒ උත්සාහය දරනකොට ඔන්න පොඩි අන්න මැස්සෙක් ඇවිල්ලා වහනවා. තීන්ත බින්දුවක් වැටෙනවා. කුණු රොඩක් වැටෙනවා. හිතට. දැන් අපිට පේනවා මොකද හිත හරි පිරිසුදුයි. සුදු වස්ත්‍රයක් වගේ. හරි පැහැදිලිව පේනවා මේකේ මූලික මට්ටමේදීම. කලින් තිබුණ කාමච්ඡන්දයෙන් තොර සිතක් ඔන්න දැන් කාමච්ඡන්දයක් පටන් ගත්තා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් උපදිනවා කියලා මේ අර පිරිසුදු පදනමේ පිරිසුදු සිතේ නැවතත් මෙන්න මේ කාමච්ඡන්දයක් පටන් ගන්න හදනවා. අන්න කාමච්ඡන්දේ වශයෙන් දකින්න. ඉතින් එහෙම දැක්කනම් අපි මේකට පොහොර දාන්නේ ඒක දෙයක් කරගන්න යන්නේ ඒක මගේ කරගන්න යන්නේ ඒකටත් දානවන්න මේකෙත් ගන්න දෙයක් නැහැ මේක දෙයක් නෙමෙයි මේක ඇවිල්ලා ස්වභාවයක් ධර්මතාවක් කියලා ඒකට මම අයිතිය ප්‍රකාශ කරගන්න හෝ ඒකත් එක්ක ගැටෙන්න හෝ යන්නේ නැතුව ඒක වශයෙන් දැක්කා අතහැරලා දැම්මා ආයෙත් හිත පිරිසුදු බවටපත් වෙනවා එහෙම නැත්නම් අපි හිතමු ආයෙත් හිත ඒ බඳු තත්ත්වයක්
අපේ නොසැලකිල්ල නිසා, සතියේ දුර්වලකම නිසා ආයෙත් ගිහිල්ලා ඇලෙනවා. එතකොට තමන් තේරුම් ගන්නවා මේක හරි රළුයි දැන්. අර හිටිය තැන හරි සරලයි. හිටිය තැන හරි නිස්කලංකයි. ගැට නැහැ. ගැට ගැහිලා නැහැ. හිත පැටලිලා නැහැ. ව්‍යාකූල වෙලා නැහැ. දැන් නම් හිතේ ආයෙ සංඥා එනවා, නිමිති ගන්නවා, ආයෙත් නිකන් රාගෙට හිත යනවා, කැළඹෙනවා. දැන් මේ ඉන්න තැන හරි රළුයි. දරතයක් තියෙනවා. කියලා අන්න කලින් හිටිය ඒ සරල තැනට සාපේක්ෂව දැන් මේ ආයෙත් පැටලිච්ච ගතිය හරි රළුයි කියලා තේරුම් ගන්නවා. ඕලාරිකයි කියලා තේරුම් ගන්නවා. ඒක තේරුම් ගත්තා නම් ආයෙ කොහෙටද යන්න ඕනේ? අර හිටපු සරල පහසු පිරිසුදු කිසිවක් නැති තැනට තමයි එහෙනම් ආයෙත් යන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් බුදුහාඳුරෝ කියනවා මේ කිසිවක් නැති තැන සංස්කරණත් නැහැ. දැන් ඇහෙන් රූපයක් දැක්කට ඒක සංස්කරණයක් කරන්නේ ඒක ඔස්සේ කතන්දරයක් ගොතන්න යන්නේ ඒක ඔස්සේ කිසිවක් බවට පත් කරගන්න යන්නේ ඒක දෙයක් බවට පත් කරගන්න යන්නේ අපි දැකපු දේ මතින් කතාවක් ගොතන්න යන්නේ දැන් මේ කතාව ගොතන්න නම් අපිම ඒ කතාව අධ්‍යක්ෂණය කරන්න ඕනේ අපි පේන දේ මතින් කතාවක් ගොතනවා ඇහෙන දේ මතින් කතාවක් ගොතනවා දිවට දැනෙන රස මතින් කතාවක් ගොතනවා කයට දැනෙන ස්පර්ශයන් මතින් කතන්දර ගොතනවා. හිතට එන අරමුණු මතින් කතන්දර ගොතනවා. කවුද එතකොට මේ කතන්දරවල අධ්‍යක්ෂක? අපිම තමයි අධ්‍යක්ෂකලා. ඉතින් අපිම තමයි චිත්‍රපටි හදන්නේ. අපිම හදාගත්ත චිත්‍රපටිවල අපිම අධ්‍යක්ෂණය කරගත්ත චිත්‍රපටිවල අපිම රඟපානවා. ඉතින් එයත් ඉන්නවා මාත් ඉන්නවා. අපි හරිය සතුටින් ඉන්නේ. ඉතින් අපි අනාගතයේ එහෙම ඉන්න බලාපොරොත්තුත් වෙනවා. අපේ දූ දරුවන්ටත් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ අපේම චිත්‍රපටිය, අපිම හදපු චිත්‍රපටිය, අපිම සංස්කරණය කරපු චිත්‍රපටිය. සමහර ඉතින් දන්නේම නැතුව ඔන්න මොකක් හෝ අබැද්දයක් වෙනවා. එක පාටම ඔන්න එයා නැති වෙලා. අන්න දැන් උඩ බිඩ බලනකොට මේ බැලුවා මේ හිතින් හදපු ප්‍රපංචයක්. අපිම හදපු කතාවක්, බොරු කතාවක්. මෙන්න මේ ප්‍රපංච ගෙතීම අපි අතහරිනවා. මේ සංස්කරණ ඔන්න නවත්තනවා. දැන් අර සංස්කරණ නතර වෙච්ච ස්වභාවයක් තමයි අන්නේ අකිංචන මට්ටමේ තියෙන්නේ. කිසිවක් නැති මට්ටමේ තියෙන්නේ. මොකද ඒ සංස්කරණයන් කිරීම අන්න තේරුම් ගන්නවා මේක දුක පිණිස හේතු වෙනවා. රූපයක් දැක්කට දැක්ක මතින් නතර වෙන්න අන්න උත්සාහත් වෙනවා. සද්ද ඇහුණට ඇහුණ පමණින් නතර වෙන්න උත්සාහන්ත වෙනවා. නාසයට ගඳ සුවඳ දැනුණට එමත්ින් කතන්දර ගොතන්න නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. දිවට රස දැනුණට ඒක මතින් දෙයක් කරගෙන කතන්දරයක් හදාගෙන සංස්කරණයක් කරගෙන මම මගේ කියාගෙන මුකුත් කතන්දර ගොතන්න නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. කයට ස්පර්ශයක් දැනුණාමත් එහෙමයි. හිතට යම් අරමුණක් ආවමත් එහෙමයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. අපිට පුළුවන්ද එhmenan මෙන්න මේ සරල තැන අගේ කරන්න. මේ නිදහස් තැන අගේ කරන්න. මේ කිසිවක් නැති තැන අගේ කරන්න. එතකොට පැටලිච්ච නැති ගතිය අගේ කරන්න. හිතේ තියෙන නිස්කලංක ගතිය, ශාන්ත ගතිය, පැටලුම් නැති ගතිය, නිවිච්ච ගතිය අගේ කරන්න අපිට පුළුවන්ද? එහෙමනම් පින්වත්නි අපි මේක ඉගෙන ගන්නත් වෙනවා. මොකද අපේ හිත කැමති වෙන්නේ මාන්නය වැඩෙන දෙයකට. කෙනෙක් හදන දෙයකට. මෙතන එතකොට කෙනෙක් ඉන්නවද? මෙතන කෙනෙක් නැහැ. මෙතන මමෙක් නැහැ. මමෙක් ආවා කියන්නේ ආයෙත් ඔන්න අපි හදාගත්තා. ආයෙත් සංස්කරණයක් කළා. ආයෙත් පැටලුණා. අපිමයි මමෙක් හදන්නේ. ඔන්න රාගෙන් ඔන්න දෙයක් හදනවා. ද්වේෂයෙන් දෙයක් හදනවා. මෝහෙන් දෙයක් හදනවා. ඒ ටික ෂය වෙන්න අන්න මම හදන ගතිය, මමෙක් හදන ගතිය එහෙනම් අඩු වෙන්න ඕනේ. පැටලෙන ගතිය අඩු වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ දැන් ප්‍රතිපදාවක යනවා නම් බුදුරජාන් වහන්සේ කියන තණ්හක්ඛයන් නත්ත මහාබිපස්ස පුළුවන් තරම් අන්න ඒ බඳු තණ්හාව ෂේ වෙන ප්‍රතිපදාවක් දිවා රාත්‍රී මුළුල්ලේ දකින්න උත්සාහන්ත වෙන්න. තණ්හාව ෂේ වෙන ප්‍රතිපදාවක් දිවා රාත්‍රී මුළුල්ලේ උත්සාහන්ත කරන්න රකින්න එහෙම නැත්නම් පිළිපදින්න ඒකට පදනම කරගන්න අන්න අර ආකින්චඤ්ඤායතන මට්ටම. දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි හිතමු කාට හරි ඇති වෙන්න පුළුවන් ද කැමැත්තක් මේ කියපු හිස් තැනටත් වෙන්න පුළුවන්. එච්චරට අපේ හිත අමුතුම හිතක් එක අතකින් බැලුවාම මේ දෙයක් නැහැ. හැබැයි මේ දෙයක් නැති එකටත් ඇලිලා.
එහෙම ඇලුනොත් ඔන්න ආයෙත් පොට වරද්දිනවා. ආයෙත් වරද්ද ගන්නවා. ඒ නිසා මේකත් දීලා තියෙන්නේ ප්‍රයෝජනෙ පිණිසයි. ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේ එකම මේ ආයුධයක්වත් කරගහගෙන යන්න නැහැ. එකම ආයුධයක්වත් ඒ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා මිසක් තණ්හාව ෂේ කිරීම පිණිස පාවිච්චි කරනවා මිසක් ඒ තැනක්වත් ඒ දෙයක්වත් ඒ හැකියාවක්වත් ඒ බඳු ස්වභාවයක්වත් ඒකවත් මම මගේ කරගෙන නැහැ. ඒ නිසා අපි අර මුලින්ම කතා කරපු ඒ සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා තව මීට වඩා පොඩි ගැඹුරු කාරණයක්. එතෙන්ද බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මේ කියපු දෙයම තමයි ටිකක් ඊට වඩා සරල විදිහට කියනවා. මෙන්න මේ අතම්මේතාවය පාවිච්චි කළා මෙන්න මේ උපේක්ඛා ඒකත්තා ඒකත් සිතා කියන එකත් අත්හැරලා දාන්න කියලා. මේකෙන් කෙනෙක් හදන්න ගියොත් මන් තමයි හිස්තැනේ වැඩියෙන්ම ඉන්න කෙනා. පුළුවන් ද මාන්නයක් ඇති කරගන්න. මට තමයි පුළුවන්. අනිත් කෙනාට නම් තාම ඒක කිට්ටු කරලවත් නැහැ. කෙනෙක් හදන්න පුළුවන්නේ. ඔන්න කෙනෙක් හැදුවා. අපේ හිත කොයිතරම්නම් වංචනිකද කියනවා නම් මේ මුකුත් නැති දෙයකින් පවා කෙනෙක් හදන්න පුළුවන්. එච්චරට අපේ හිතේ කෙලෙස්. එච්චරට මාන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙතෙන්ට දාන්න අන්න අතම්මේතාවය. මේකෙන් කෙනෙක් හදන්න යන්න එපා. මේකෙන් පුද්ගලයෙක් හදන්න යන්න එපා. මේකෙන් දෙයක් හදන්න යන්න එපා. කියලා අර බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන පාර අතිශය සූක්ෂමයි කියන්න පුළුවන්. එතකොට ඒ ප්‍රතිපදාවේ අපි ඉන්නකොට වාසය කරනකොට හිතේ මොකක්වත් නැති, උපාදාන නැති, මේ ග්‍රහණය කිරීම නැති ආතතියෙන් තොර එබඳු ස්වභාවයක ඉඳද්දිත් අපි ගියොත් ඒකෙන් කෙනෙක් හදන්න. අපි ගියොත් අනිත් අයට නෑ මම ඉන්නවා මට පුළුවන් කියලා එහෙම මාන්නයක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේක දෙයක් කරගන්න. ගියොත් අන්න අතම්මේතාවේ දාන්න. තම්මේ කියලා කියන්නේ දැන් මේ පිටුතුන් දන්නවා රිදීමය, රන්මය එහෙම කියලා කියන්නේ රිදී බවටපත් වෙලා, රන් බවටපත් වෙලා. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දැන් මෙතන යොදන්නේ. ඒකෙන් කෙනෙක් බවටපත් වෙන්න යන්න එපා. ඒකෙන් දෙයක් බවටපත් වෙන්න යන්න එපා. එහෙමනම් මේ එක අතකින් කියනවා නම් අනාත්ම ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න කියන්නේ. මේකේ කෙනෙක් හදන්න යන්න එපා. මේකේ දෙයක් හදන්න යන්න එපා. අනාත්ම ස්වභාවයේම ටිකක් ගැඹුරු මට්ටමක් කියන්න පුළුවන් අතම්මේතාවය කියලා කියන්නේ. අන්න ඒ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අර සලායතන විභංගයේදී මතක් කරලා දෙනවා. සලායතන විභංග සූත්‍රයේදී මතක් කරලා දෙනවා. මෙතෙන්දී නම් කෙලින්ම මේ උපසීව මානවකට ඒ වචනය යොදලා නැහැ. නමුත් කෙනෙක් තුළ තණ්හාව ෂය කිරීම පිණිස ප්‍රතිපදාවක් යනවා නම් එයා තුළ බොහොම සූක්ෂම අවබෝධයක් සතිමත් බවක් තියෙන්න අවශ්‍යයි. දැන් මේ தത്വයට පවා මගේ හිතේ ඇල්මක් තියනවාද? මම මේකත් අල්ලගෙන දින්නේ. මම මේකෙන් කෙනෙක් හදන්න යනවාද? මම මේකට ඇලිලාද? කියලා එහෙනම් එතනත් තණ්හාවක් තියෙනවා නම් අන්නේ තණ්හාවත් අත්හැරලා දාන්න වෙනවා. එතකොට එක් අතකින් කියනවා නම් තණ්හක්කයම තමයි. තණ්හාව ෂය කර ඉස්සරහට යනවා. ඒ සඳහා මේ පදනම පාවිච්චි කරනවා. මේ ආකින්චඤ්ඤායතන මට්ටම. කිසිවක් නැති මට්ටම. කිසිවක් නැති ස්වභාවය. උපාදානයන්ගෙන් තොර ස්වභාවය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට එන අරමුණු මේවා එකක්වත් නිරූපණය නොවන ස්වභාවය. හිස් ස්වභාවය. අන්න කෙනෙක් පාවිච්චි කරනවා ප්‍රයෝජනෙ පිණිස. හිත තව තව නිදහස් කර ගැනීම පිණිස. රාගෙන් හිත නිදහස් කර ගැනීම පිණිස. ද්වේෂයෙන් හිත නිදහස් කර ගැනීම පිණිස. පැටලිලි වලින් හිත නිදහස් කර ගැනීම පිණිස. දැන් පැටලිලි ලහිත හිතක් තමයි බුදුරජාණන් වහන්සේ එහෙමනම් අපිට දායාද කරන්නේ. ඒකයි අර දෙවි කෙනෙක් ඇවිල්ලා අහුවාම අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. මේ මිනිස්සු ඇතුළතත් ගැට පිටතත් ගැට. ඉතින් මෙහෙම ඉන්න ගැට වලින්ම වෙහෙසලා ඉන්න මේ මිනිස්සෙයින්ට ප්‍රජාවට ගැට වලින් තොර ස්වභාවයක් දේශනා කරන්න කියලානේ කියන්නේ. ඉතින් එහෙනම් අපේ හිතේ ඒ ගැට ගැහෙන ගති අපේ හිත තව තව පැටලෙන ගති ඒවා පොඩ අඩු වෙවි යන්න ඕනේ. ඒ බඳු ඒ ගැට වලින් තොර ස්වභාවයක්, පැටලිලි වලින් තොර ස්වභාවයක්, සරල ස්වභාවයක්, සංස්කරණයන්ගෙන් තොර ස්වභාවයක්, දෙයක්, කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් හදන්න නැති ස්වභාවයක් අපි එහෙනම් හඳුනා ගන්න වෙනවා. ඒකට අපි වටිනකමක් දෙන්න වෙනවා. ඒ වටිනකම දිදී තමයි ඒක තව ඉස්සරහින් තියාගෙන තමයි එහෙමනම් අපිට මේ තව තවත් තණ්හාව වශයෙන් කරන්න සිද්ධ වෙන්නේ.
අන්න ඒ බඳු තණ්හාව ෂේ කරන ප්‍රතිපදාවක් එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ ප්‍රතිපදාව දැන් උපසීව මානවකයාට දේශනා කරාම දැන් මේ උපසීව මානවක ඉන්නේ සාමාන්‍යයෙන් ශාස්ත්‍රත දෘෂ්ටියක. මොකද බ්‍රාහ්මණෙක්නේ. බ්‍රාහ්මණෝ සාමාන්‍යයෙන් ශාස්ත්‍රතේ තමයි ගරු කරන්නේ. ආත්මයක් තියෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් මෙයා තව ප්‍රශ්න අහනවා මේ දැන් බුදුහාමුදුරුවෝ දීපු මේ ඍජු පිළිතුර ආශ්‍රය කරගෙන. මොකද එයාට ඒක තාම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තව ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න තමයි මේ සූත්‍රයේ ඉස්සරහට තියෙන්නේ. ඒවට දෙන තව මේක පාර සුද්ධ කරවීම සඳහා එතුමාගේ ඒ උපසීව මානවකයාගේ හිතේ තියෙන ආත්ම දෘෂ්ටිය එහෙම නැත්නම් ශාස්ත්‍රත දෘෂ්ටිය අයින් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ තව මේ කමඨාන පිරිසුදු කිරීම ගැන තමයි මේ සූත්‍රයේ තව දුරටත් එන්නේ. ඉතින් ඒවා පූජනීය ලොකු සාහිණන් වහන්සේ තව ඉස්සරහට සාකච්ඡා කරાવી. එහෙනම් අද මේ බුදුරජාණන් වහන්සේ දීපු මේ ඍජු පිළිතුර එහෙම නැත්නම් මේ දීපු ටිකක් ගැඹුරු පිළිතුර ගැන තමයි යම් වැටහීමක් මේ පින්වුතුන්ට ඇති කරන්න මම උත්සාහන්ත උනේ. ඒක යම් හෝ පමණකින් සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අප සියලු දෙනාටම අපි මේ වඩන භාවනා මාර්ගය ඒ අපේ හිතේ යම් සැක සංකා තියෙනවා නම් ඒ සැක සංකා දුරු කරගන්න. ඒ වගේම විශ්වාසයෙන් යුක්තව මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ අපි බලාපොරොත්තු වෙන යම් කිසි නිදහස් ස්වභාවයක්, හිතේ ගැට නොවැටිච්ච ස්වභාවයක්, දුකෙන් තොර ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්, රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් තොර ස්වභාවයක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ බඳු නිවනක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ බඳු නිවන් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.